support the players to become more professional players. කාන්තා පාපොද්දු කණ්ඩායමත් රෑන්කින් වලින් ගොඩක් පහතට ඇවිල්ලා තියෙනවා. වැඩි දියුණු කරලා આવොත් තමයි පරිපූර්ණ ක්‍රීඩකයෙක් ලබා ගන්න පුළුවන්. ලංකාවේ තමයි මුලින්ම පාපොන්දු තරඟවලියක් පැවැත්වුවේ. Football is happening in some other country, why it can't happen in Sri Lanka? Welcome back to Football Sri Lanka TV. Ladies and gentlemen, you're joining us for part 2 of this exclusive interview with the President of the Football Federation of Sri Lanka, Mr. Anura De Silva himself. ඔබතුමා විශ්වාස කරනවාද දැන් ඔබතුමා කියපු විදිහට ඒ ලංකාවට එන්නේ ඉන්න ෆොරින් ප්ලේයර්ස්ලා වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෝ. ඒතර ලංකාවේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෝ ඉන්නේ 14යි. ඒතර ඔබතුමා විශ්වාස කරනවාද ඒ අය මේ ලංකාව තුලට ඇවිල්ලා ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරලා මේ රෑන්කින් වලින් අපි තව ටිකක් ඉස්සරහට උඩට එයි කියලා. මොකද අපි ගොඩක් රෑන්කින් වලින් අඩු ස්ථානයක ඉන්නේ. ඉතින් ඒගොල්ලොත් ඇවිල්ලා ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරලා මේගොල්ලෝ ටීම් එකක් විදියට රටක් විදියට ඉස්සරහට එයි කියලා බලාපොරොත්තුවක් තියෙනවද? විශ්වාස කරනවද ඔබතුමා? ඒ විශ්වාසය තමයි තියෙන්නේ. ඇත්තටම දැඩි විශ්වාසයක් තියෙනවා අපිට හොඳ කණ්ඩායමක් හොඳ ජාත්‍යන්තර අත්දැකීම් තියෙන වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් අපිට 11ක් හිටියොත් ඒක තැවන්ත තත්ත්වයක් වෙනවා. නමුත් ඒ නැති වුණත් අපිට අවශ්‍ය ක්‍රීඩකයෝ 5ක් 6ක් හරි අපිට එම තත්ත්වයේ ක්‍රීඩකයෝ හිටියොත් අපිට හොඳ කණ්ඩායමක් හදා ගන්න පුළුවන්. හොඳ කණ්ඩායමක් කියන්නේ හොඳ සටනක් දෙන්න පුළුවන්. හොඳ සටනක් දෙනවා කියන්නේ තරගයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. එතකොට මේ අපේ සෑම දෙයක්ම වෙනස් වෙනවා පටන් ගන්න. ඒ වෙනස් වීම පටන් ගත්තම අදටත් වැඩි අපිට වැඩියෙන් අනුග්‍රහකයෝ ජාතික කණ්ඩායමට ලැබුණා. එතකොට ඒ අනුග්‍රහය තුලින් අපිට පුළුවන් අපේ බිම් මට්ටමේ ඉඳලා දක්වන අපේ සංවර්ධන වැඩසටහන් වලට මේට වඩා දායකත්වයක් දක්වන්නනේ. මේට වඩා උපකරණ දෙන්න පුළුවන්, ක්‍රීඩකයන්ට මේට වඩා බලා ගන්න පුළුවන්. ඒ තුලින් අපි උත්සාහ කරන්නේ ක්‍රීඩකයන්ව වැඩි දියුණු කරන්න. ඒ වගේම අපි මේ වෙනකොට අපි උත්සාහ කරනවා ක්‍රීඩකයන්ට විශේෂ GPRS දුම් කට්ටල ගෙන්නන්න ජාතිය කණ්ඩායමට. ඒතකොට ඒක තුලින් එම ක්‍රීඩකයන් පුහුණු කරනකොට දැනගන්න පුළුවන් මේ ක්‍රීඩකයාගේ තත්ත්වය මොකක්ද කියලා. කායික තත්ත්වය අද ඉන්න මේ පිටරටින් එන ක්‍රීඩකයා නෙමෙයි. අපේ ලංකාවේ ඉන්න ක්‍රීඩකයාට උනත් ඒක ඇඳලා ඔව් විනාඩි 90ක් නැත්තම් පැය දෙකක් ඔහුගේ පුහුණුවීම් කරාට පස්සේ දැනගන්න පුළුවන් ඒ කාලය තුල ඔහු කිලෝමීටර් කීයක් දිව්වද, ඔහුගේ හෘද ස්පන්දනය මොකක්ද, ඔහු කොහෙන්ද මොකක්ද ඔහුට තියෙන අඩුපාඩුව, එහෙම නැත්නම් කොහෙන්ද ඔහු වඩා ශක්තිමත්. ඒ දත්තයන් ටික ගත්තම අපිට පුළුවන් මෙයාගේ අඩුපාඩු හදාගන්න අද අපි තාක්ෂණය යොදා ගන්න බලාපොරොත්තු වෙනවා නුදුරු අනාගතයේදී. ෆෑන්ස්ලාට බලාපොරොත්තු වෙන්න දේවල් තියෙනවා අනාගතේ. ඔව් අනිත් එක මේ ලංකාවේ ෆුට්බෝල් වල ටර්න් පොයින්ට් එක මේක වෙන්න ඉඩ තියෙනවා. Something that has been talked about a lot on social media and in the past. In 2018, the Football Federation introduced something called the Vision 2030 plan. And since then, fans have always been asking questions, what is Vision 2030 and what is happening with the plan, because they say they haven't heard anything about it. Can you tell us exactly what the Vision 2030 plan is? Vision 2030 was actually a brainchild we had for football in commonly, but still 2030 is another 10 years to go. So the public must understand. So we have to, after 30, another 10 years only, we must see whether we have realized our vision or not. So even any vision can change at any moment, because it all depends on the analysis what we do on a regular basis. When we do annual analysis, if we feel that we have to change the plan, then we have to change the plan. That is happening anywhere. So 2030 plan is to see that we come to a certain point that we play acceptable football, where people will enjoy our football, where people will be happy to see our football. So that was our plan. So if you really, that is the vision. So to materialize the vision, we need to have a implementation. We need to have a mission plan. So where we will succeed, that's what I told, that we have to start from the grassroots level onwards and to support players. At the same time, we need to have very professional coaches, very professional players, and then we create a platform there people will enjoy football. So that is the vision. So it takes time.
nothing can be, happen overnight or within, just within couple of years. So it's a long-term plan. It is 2030, no? So we have to wait till 2030 and see where we stand. Or on the way, if we feel that we are on the wrong direction, then we have to change direction and rectify whatever the errors we have made and sail smoothly. So I don't know. So because the social media is open for anyone, so I appeal to the social media. So your criticism is most welcome, but we very, have a very productive criticism. Just not for the sake of criticism. You don't need to criticize because you are not going to gain anything. We are not going to gain anything. Even the country will not gain anything for just criticizing the federation or the people involved with. But basically, we all want the same thing. We all want the same thing. We, more than anyone, we want to see, because we are in the governing body, we get the blame, no? So we want to see football playing at the highest level more than anyone, because we will be happy. We will be proud if the national team of football is doing well. We are proud that more than anyone else, and we also will be benefited. All the players will be benefited. So I don't see a reason for us not to do, for the football to suffer, or football to do a bad thing, or football to decline. We all and we also have played the game at the highest level a man can play. I have played the game, so we have the feeling. We have the pulse of the people. We have the pulse of the players. So we want to achieve that. You know the desire that is there to be at the very top. Yeah. එහෙනම් ප්‍රවීණ සභාපතිතුමා කිව්වා වගේ මේක long term plan එකක් vision 2030 කියන්නේ දැන් තව අවුරුදු 10ක් තියෙනවා මේක achieve කරන්න. රාහුල් අවුරුදු 10ක් කියන්නේ ලොකු කාලයක්නේ. ඉතින් මේ කාලය තුල මේ සැලැස්ම වර්ධින්නත් පුළුවන්, හරියන්නත් පුළුවන්. නමුත් මේක වැරදුනොත් මේක හදාගන්න තියෙන කාලේ ගොඩක් තියෙනවා. ඉතින් මෙතන ලොකුම ටාගට් එක තමයි දකුණු ආසියාවේ නම්බර් 1 වෙන එක. ඉතින් මේක විෂන් එක ගන්න. එතකොට අනිවාර්යෙන් මේක ටාගට් එකක් විදිහට තමයි යන්නේ. ඒතකොට මේක අනිවාර්යෙන් මේක ඇචීව් කරන්න ඕනේ. නේද? අනිත් එක දැන් මේ කාලේ රිසල්ට්ස් පෙන්නුන්නේ නැතුවට තව 2030 එනකොට මේ මං හිතන්නේ හොඳට රිසල්ට්ස් පෙයි කියලා ෆෑන්ස් ලට යොක්කොමලට. මොකද එකපාරටම හැම දෙයකම රිසල්ට් එකක් ගන්න බෑනේ. ඉතින් ඒක අනිවාර්යෙන්ම අපි කාලයක් බලන් ඉන්න ඕනේ. ඉතින් මේ ෆෑන්ස් ලටත් කියන්න තියෙන්නේ එකපාරටම අපිට දෙයක් ඇචීව් කරගන්න බෑ. නමුත් ඒක ටික කාලයක් යද්දී අපිට ඒක ඇචීව් කරගන්න පුළුවන්. ඉතින් මේ ෆෑන්ස්ලාගෙන් ඉල්ලන් තියෙන ඉතින් බලාගෙන ඉන්න. අනිවාර්යයෙන්ම ඉදිරි අනාගතයේ ෆුට්බෝල් වලට හොඳ දෙයක් වෙයි. රෑන්කින් එක තියාගෙන උදාහරණයකට ගත්තොත් පාකිස්තානය වගේ රටක රෑන්කින් එක ඒ තත්ත්වෙම තියෙනවා. මොකද ඒගොල්ලෝ මැචස් සෙල්ලම් කරලා නැහැ පහුගිය අවුරුදු දෙකකටත් වඩා. එතකොට ඒගොල්ලන්ට කිසිම බලපෑමක් නැහැ. ඒගොල්ලෝ එකම තත්ත්වයේ ඉන්නවා. අපි මැචස් ගහලා පරදිනකොට අපි ලකුණු අඩු වෙනවා. අපි දින්නොත් ලකුණු වැඩි වෙනවා. එතකොට අපිට ටට්ටක් ගාලා උඩට නගින්න පුළුවන්. ඉතින් අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ඊළඟ පරම්පරාව නිසි ක්‍රමවේදයකින් ඉඩට ගන්න. එතකොට අපිට අනාගතයේ long term ඒ කියන්නේ කාලයක් යනකොට අපිට මේ විදේශීය ක්‍රීඩකයන් මත යැපෙන්නේ නැතුව අපේ ක්‍රීඩකයන් මම කිව්වා වගේ තාක්ෂණික අතින් පරිපූර්ණ ක්‍රීඩකයෝ විශාල සංඛ්‍යාවක් අපිට ඒ නිසි කාලයේදී අපිට එලි දක්වන්න පුළුවන් වුණොත් අපේ ජාතිය කණ්ඩායමේ තියෙන තරඟකාරීභාවය වැඩි වෙනවා. ජාතිය කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේ තරඟකාරීභාවය ඊට වඩා ඉතාමත් ඉහළ තත්ත්වයකට ගෙනාවොත් මම හිතනවා අපේ ජාතිය කණ්ඩායම සාර්ථක භාවයට පත් වෙනවා. නමුත් ඒකට වටපිටාව හදාන්න තමයි අපි විශේෂයෙන්ම වෘත්තීය මට්ටමේ තරඟාවලියක් පවත්වන්න ඕනේ. මොකද මේ තරඟාවලිය පවත්වම අලුම ගානේ කණ්ඩායම් 10ක් තරඟාවලියට පවත්වන අපේ ක්‍රීඩකයෝ 250ක් විතර ඉන්නවා ඉහළ තත්ත්වයෙන් ක්‍රීඩා කරන. ඉතින් එතකොට 250න් තමයි ජාතිය කණ්ඩායමත් තෝරන්න තියෙන්නේ. අද අපිට එම තත්ත්වය නෑ. මොකද ඒ වෘත්තීය මට්ටමේ එමන ඉතා හොඳ ඉහළ තත්ත්වයෙන් දක්ෂකම් පෙන්වන ක්‍රීඩකයෝ අඩුයි. මොකද ඒක ක්‍රීඩකයාගේ වරදක් නෙමෙයි. ක්‍රීඩකයාට ඒ අවකාශය ලැබිලා නැහැ පූර්ණ කාලීන ක්‍රීඩකයෙක් හැටියට කටයුතු කරන්න.
අපි දිගුකාලිනව බලන්න ඕනේ මේ ක්‍රීඩකයා 100%ක්ම වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙක් කරන්න. ඒ මට්ටමට ගියොත් තමයි මම හිතන්නේ අපිට දක්ෂතාවයක් දක්වන්න පුළුවන් ජාතියක්. මේක ගොඩක් දෙමව්පියොත් බයයි ළමයාව ෆුට්බෝල් වලට දාන්න. ඒක ඒගොල්ලන් කියනවා ක්‍රිකට් වගේ ෆුට්බෝල් වල සල්ලි නෑ කියලා. ඉතින් ඒවා හරි කරොත් විෂන් 2030 අචීව් කරන්න ගොඩක් ලේසියි. ඔව් ඒක ඇවිල්ලා ඒක ෆුට්බෝල් විතරක් නෙමෙයි දෙමාපියෝ ක්‍රිකට් වලට යවන්න කැමති. ඒ කිව්වා වගේ මූල්‍යම පසුබිමක් තියෙන නිසා. නමුත් ෆුට්බෝල් වලට අමතරව තවත් ක්‍රීඩා ගොඩාක් තියෙනවා. ඒ ක්‍රීඩා වලටත් ඇත්තටම අද මට නම් කියන්න අවශ්‍ය නැහැ. නමුත් ගොඩාක් ක්‍රීඩා තියෙනවා අද. ගොඩක් තමයි කනගාටුදායක තත්ත්වේ තමයි පසුවන්නේ. මොකද ඔවුන්ගේ අඩුම ගානේ මේ අපේ තරගාවලි අපේ ඩොමස්ටික් එහෙම රට තුල පවතින තරගාවලියක්වත් නිසි ආකාරයෙන් පවත්වා ගන්න බැරි තත්ත්වයක් තියෙන සංගම් ක්‍රීඩා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම එක පැත්තකින් ක්‍රිකට් බලපාලා තියෙනවා, අනිත් පැත්තකින් අධ්‍යාපනයේ තියෙන තරඟකාරී තත්ත්වයක් බලපාලා තියෙනවා. මොකද අද හැම දෙමව්පියෙක්ම උත්සාහ කරන්නේ තමන්ගේ දරුවාව අධ්‍යාපනය පැත්තෙන් පුළුවන් තරම් ඉහළට ඔසවලා තබලා ඔහුගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඉදිරිපත් කරන්න. ඒ මොකද රටේ තියෙන ආර්ථික තත්ත්වයක් මත සෑම පුරවැසියෙක්ම ගමනේ යෙදෙන්න ඕනින්. ඉතින් ඒක තමයි අපි කියන්නේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙක් කරන්න ඕනේ කියලා. මොකද එතකොට එයා වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙක්. ඔහු පූර්ණ කාලීන ක්‍රීඩකයෙක් වෙනවා. ඒ තුලින් ඔහුට ඔහුගේ ආදායම, ඔහුගේ පවුල රැක බලා ගැනීම, ඒ සියලු දෙයක්ම ඒ තුලින් අපිට සකසා ගන්න පුළුවන්. මම හිතනවා අපේ ක්‍රීඩාවට හොඳ පැවැත්මක් එහෙම නැත්නම් හොඳ අනාගතයකට අපිට අඩිය තියන්න පුළුවන් කියලා. ඔබතුමා මේ වන විට ජාතික පාපන්දු සම්මේලනයේ සභාපතිතුමා විදිහට වසර 6ක කාලය පුරාවට කටයුතු කරනවා. ඉතින් අපි දැනගන්න කැමති ඔබතුමා මේ වසර 6 කාලයක් පුරාවට හිටියනේ. ඉතින් ඔබතුමා මේ කාලය තුළදී සතුටු වුණ දේවල් මොනවාද? අපි දැනගන්න කැමති ඔබතුමාගෙන් ඒ ගැන. පුද්ගලෙක් නෙමෙයි ඕන කෙනෙක් සමාදානයෙන් ඉන්න හැමතිස්සෙම සතුටින් ඉන්න උත්සාහ කරන පුද්ගලෙක්. ඉතින් ඒක නිසා මම සතුටින් තමයි ඉන්නේ. මම එදා ඉඳලම ක්‍රීඩකයෙක් හැටියට මම වයස අවුරුදු 12 ඉඳලා මගේ වයස අවුරුදු 35 වෙනකන් නොකඩවාම ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක්. ඉතින් මම ලොකු තෘප්තියක් ලැබුවා ක්‍රීඩා කරලා. අපි ක්‍රීඩා කරේ ක්‍රීඩාවට තිබුණු ආදරය නිසා අපි ක්‍රීඩා කරා. ඒක අපිට කවුරුත් කිව්වේ නෑ ක්‍රීඩා කරන්න කියලා. කවුරුත් ක්‍රීඩා කරන්න එපා කියලා කිව්වෙත් නෑ. අපේ කැමැත්තෙන් අපි ක්‍රීඩා කරා. සතියේ දවස් 5ම අපි පුහුණුවීම් වල යෙදিলা. ඒක තමයි අපි ලැබපු අතර අදටත් අපි ක්‍රීඩා කරන්න ආසයි. ඒක නිකන් ක්‍රීඩාවට තියෙන ඇල්මක් ආදරයක් සමග යන දෙයක්. ඉතින් ඒ සියලු දේ සමග තමයි මම ක්‍රීඩකයෙක් වුණා. ජාත්‍යන්තර තත්ත්වයේ ක්‍රීඩකයෙක් වුණා. ජාතිය කණ්ඩායම නියෝජනය කරා. ඊට පස්සේ ජාතිය කණ්ඩායමේ උපනායකයා වුණා. ජාතිය කණ්ඩායමේ නායකයා වුණා. ඊට පස්සේ මම වසර ගණනාවකට පස්සේ ඊට පස්සේ පාපන්දු පරිපාලනයට ආවා. පාපන්දු පරිපාලනයට ඇවිල්ලා ඒ පාපන්දු පරිපාලන අත්දැකීම් ලබා ගත්තා. ඊට පස්සේ තමයි සභාපති හැටියට පත් වුණේ. ඉතින් සභාපති හැටියට පත් වුණ එකත් මම සතුටු වෙනවා. මොකද අද ක්‍රීඩකයෙක් එහෙම නැත්නම් ජාතිය කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයෙක් එහෙම නැත්නම් ජාතිය කණ්ඩායමේ නායකත්වය දරපු ක්‍රීඩකයෙක් අද සභාපති වුණ එක ගැන මම ක්‍රීඩකයෙක් හැටියට මම සන්තෝෂ වෙනවා. මොකද ඒක ක්‍රීඩකයෙක්ට ලබන්න පුළුවන් හොඳ අවස්ථාවක්. ක්‍රීඩකයෙක්ට ලැබුණු අවස්ථාවක් හැටියට මම ඉතාමත් නිහතමානීව ඒ ගැන ආඩම්බර වෙනවා. නියමිතමානීව ඒ ගැන සන්තෝෂ වෙනවා. ඒ වගේම අපේ ඊට වඩා මම සතුටු වෙනවා අපි මේ දකුණු ආසියාවේ සූරයන් වුණා නම් ඊට අමතරව ආසියාවේ දැවැන්තයන්ට අපිට හොඳ තරගයක් දෙන්න පුළුවන් නම් ඒක තමයි අපිට ලබන්න පුළුවන් ලොකුම තෘප්තිය. මම හිතන්නේ සභාපති හැටියටත් ඒ වගේම හිටපු ක්‍රීඩකයෙක් හැටියට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒක ඒ උත්සාහයත් අපිට ලැබෙයි. එහෙම නැත්නම් ඒ සතුට මට විඳ ගන්න ලැබෙයි කියලා මම උත්සාහ කරනවා.
ඉතින් ඔය කිව්වා වගේ ඔබතුමා හිටපු මේ වසර 6ක කාලය තුලදී ජාතික පාපන්දුව තුල උන ඒ කියන්නේ ජාතික පාපන්දුව තුල උන දේවලුත් එක්ක ඔබතුමා සතුරු වෙන දෙයක් මොන හරි තියෙනවද? එහෙම මේ විශේෂ දෙයක් කියන්න බෑ මොකද අපි ජාතික කණ්ඩායම අතිවිශිෂ්ට තත්ත්වයට පත් වෙලා නැහැ ක්‍රීඩාවේ. නමුත් අපි අනිත් පැත්තෙන් පරිපාලනීය පැත්තෙන් එහෙම නැත්නම් ක්‍රීඩකයන්ට ලබා දෙන පහසුකම් පැත්තෙන් බැලුවොත් අපි ඒවා වැඩි දියුණු කරලා තියෙනවා. ක්‍රීඩකයන්ට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙනවා සංගමයක් හැටියට. මම හිතනවා ඒක අපි අනිත් මම කිව්වා වගේ ලංකාවේ ක්‍රීඩා තියෙන අතිවිශාල සංඛ්‍යාවක්. ඒ අතිවිශාල සංඛ්‍යාවෙන් මම හිතනවා ක්‍රිකට් ක්‍රීඩාවට පසුව ඉතාමත් ඉහළම තත්ත්වයෙන් පවත්වාගෙන යන ක්‍රීඩාව තමයි පාපන්දු ක්‍රීඩාව. ඒ පාපන්දු ක්‍රීඩකයෙකුට අපි දෙන පහසුකම් වෙන ක්‍රීඩාවලට ක්‍රීඩකයන්ට ලැබෙන්නේ නැහැ අවංකවම. මොකද මම හොඳාකාරවම දන්න දෙයක් වෙන ක්‍රීඩා සංගම් සමග අපි බැඳී සම්බන්ධකම් තියෙනවා. වෙන ක්‍රීඩකයන් වෙන ක්‍රීඩාවල ක්‍රීඩකයන් අපි සමග සාකච්ඡා පවත්වනවා. එතකොට අපි දෙන පහසුකම් අපි ක්‍රීඩෙන්ට දෙන පහසුකම් ගැන අපි උන්ට පවසනට උන් තමයි උද්දාමයටපත් වෙනවා අපි ලබා දෙන පහසුකම් ගැන ක්‍රීඩකයන්ට. මොකද අපිට ජාතික පුහුණු සංච මධ්‍යස්ථානයක් තියෙනවා. ඒ මධ්‍යස්ථානයේ සෑම පහසුකමක්ම අපි ක්‍රීඩකයන්ට ලබා දීලා තියෙනවා. ඒ වගේම අපි අද වෙනකොට වෘත්තීය මට්ටමේ පුහුණුකරුවන් ගෙනල්ලා ක්‍රීඩකයන්ට අවශ්‍ය දැනුම ලබා දෙනවා. ක්‍රීඩකයන්ට අපි ක්‍රීඩා කරන කාලවල හැමදාම අපි මාසික ඒගොල්ලන්ට අපි මූල්‍යම ආධාරයක් කරනවා. ඉතින් මේ දේවල් අනිත් ක්‍රීඩාවල ඇත්තටම ලැබෙන්නේ අපි බැලුවා. ඉතින් ඒ අතින් අපි මම හිතනවා අපි තාමත් ඉදිරියෙන් ඉන්නවා ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩාවට අපි ලබා දෙන සහයෝගය. නමුත් අපිට තියෙන එකම ප්‍රහෙලිකාව එහෙම නැත්නම් බාධකය තමයි අපි ජාත්‍යන්තරේ තරඟ ජය නොගන්න එක. ඉතින් මම ක්‍රීඩකයෙක් හැටියටත් ක්‍රීඩකයන්ට කියන්නේ ක්‍රීඩකයෝ යම්කිසි කණ්ඩායමක් එහෙම නැත්නම් යම්කිසි පරම්පරාවක කොටසක් ඒ දායකත්වය දෙන්න ඕනේ. ඒ සැක්‍රිෆයිස් එක මොකද්ද? ඒ සැක්‍රිෆයිස් එක කරොත් තමයි ඊළඟට එන පරම්පරා ගණනාවකට ඒ මාවත විවෘත වෙන්නේ. ඉතින් ඒ චැලෙන්ජ් එක තාම අපි අරගෙන නැහැ. ඉතින් ඒක ගත්ත දවසට මේ සෑම දෙයක්ම වෙනස් වෙනවා. අපේ ප්‍රේක්ෂකයෝත් ගේ මානසිකත්වයත් වෙනස් වෙනවා. ප්‍රේක්ෂකයෝ ක්‍රීඩාව බලන ආකල්පයත් වෙනස් වෙනවා. ප්‍රේක්ෂකයෝ ක්‍රීඩකයන්ට ආදරය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ ක්‍රීඩකයෝ හොඳ තරු බවට පත් වෙනවා. ඉතින් ඒ තුලින් තමයි මේ පරිවර්තනය වෙන්නේ. මේක එකපාරට මේ බෝම්බයක් ගැහුවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ක්‍රමානුකූලව වුණොත් මම හිතන සෑම දෙයක්ම වෙනස් වෙලා අපේ ක්‍රීඩාව ඉහළ තත්ත්වයටයි කියලා. නමුත් ලොකු චැලෙන්ජ් එකක්. ඒක අනිත් ක්‍රීඩාවලට නැති අභියෝගයක් අපේ ක්‍රීඩාවට තියෙන. මොකද අපේ ක්‍රීඩාව ලෝකයේ තියෙන විශාලම ක්‍රීඩාව කියලා ගන්නත් පුළුවන්. ඒ වගේම ආදායම අතින් විශාලම ක්‍රීඩාව කියලා ගන්න. මුදල් අතිනුත් විශාලතම ක්‍රීඩාව කියලා ගන්නත් පුළුවන්. ඒ නිසා තමයි මේ වසර 4කට වසරක් පමණක් පැවැත්වෙන එක ලෝක කුසලාන තරඟාවලින් ලැබෙන ආදායම මේ ඊළඟ වසර 4ම ලෝකයේ තියෙන සෑම රටකටම මුදල් මූල්‍යම අනුග්‍රහය දක්වන්න ලෝක පාපන් සම්මේලනයට හැකියාව තියෙනවා. ඒ හැකියාව තියෙන මේ ක්‍රීඩාව එච්චර ඉහළ තත්ත්වයක වටිනාකමක් තියෙන ක්‍රීඩාවක් නිසා. ඉතින් අපි ඒක නිසාම අපිට ලොකු අභියෝගයක් තියෙනවා. මොකද හැමෝම උත්සාහ කරනවා ෆුට්බෝල් ගහන්න. හැම රටකම සෑම අංශයකින්ම ඒගොල්ලන්ට පාපන්දු ක්‍රීඩාවට ලොකු අනුග්‍රහයක් ලැබෙනවා. ඒ අනුග්‍රහය අපිට ලංකාව තුළ ලැබෙන්නේ නැහැ ඇත්තටම. උදාහරණයට අපිට වඩා අපෙන් ක්‍රීඩාව ඉගෙන ගත්ත රටක් තමයි මාලදිවයින්. අපේ ක්‍රීඩකයෝ අපේ පුහුණුකරුවෝ තමයි මීට අවුරුදු 30කට 40කට ඉස්සෙල්ලා මාලදිවයිනේ ක්‍රීඩා කරේ. අද තත්ත්වය වෙනස් වෙලා. මොකද ඔවුන් අපිව පහු කරගෙන වෘත්තීය මට්ටමට ගිහිල්ලා තරඟාවලියේ දායින්දලම ඔහුගේ වෘත්තීය මට්ටමින් තිබුණ නිසා ඒකට ප්‍රධානම හේතුව ඒ පාපන්දුව තමයි ක්‍රීඩාව. වෙන එකක් නැහැ. ඒ රටට ගොඩ බැස්සනම් පාපන්දු ක්‍රීඩකයාට පාපන්දු පුහුණුකරුවෙකුට තියෙන පිළිගැනීම
අතිමහත්. ඒකේ නිසකයෙන්ම එම ක්‍රීඩකයා මේ වෙන ලෝකයක ජීවත් වෙන ක්‍රීඩකෙක් බවට එහෙම නැත්නම් උට ලොකු වටා ලොකු පිරිසක් ඉන්න ක්‍රීඩකෙක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි අපේ ක්‍රීඩකයා අපේ සුජාන් පෙරේරා මුළු මාලදිවයිනම දන්නවා. ලංකාවේ දන්නවට වැඩිය සුජාන් පෙරේරාව මාලදිවයිනේ දන්නවා. මොකද ඔහු ඒ වෘත්තීය මට්ටමේ සහ අතිදක්ෂ ක්‍රීඩකෙක් වශයෙන් ඔහුගේ දක්ෂකම් පෙන්නලා තියෙන නිසා. උට මන් දැනුවත්ව මම හිතන්නේ මාලදිවයිනේ පුරවැසිකමක් දෙන්න හැදුවා. ඔහු ඒට ක්‍රීඩා කරා. ඒක තමයි ඒ පරිවර්තනය තමයි අපිට මේ ලංකාව තුළ සිදු වෙන්න ඕනේ. ඒක ක්‍රමානුකූලව කරන ගමන් අපි උත්සාහ කරනවා මේ අපේ යම්කිසි ජීවයක් දීලා ජාතිය කණ්ඩායමේ තියෙන දායකත්වය වැඩි කරන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ක්‍රීඩාශීලීභාවය වැඩි කරලා ඒ තුලින් ඉදිරියට යාමක් තමයි අපි උත්සාහ කරන්නේ. I think and hope that I speak for all the fans at home when I say we appreciate all the effort and sacrifice you made to helping develop football in Sri Lanka in your time. So finally, one last question or a request more of. In the recent times, unfortunately, the relationship between football fans in Sri Lanka and the Football Federation has been somewhat strained. Many fans have expressed their lack of confidence in the federation and how they have given up on the glory days of football returning to Sri Lanka. What message would you have for these fans? Actually, I can take it in a very lengthy way or in a short version to impress the fan base. So whatsoever, so we say we had glory days in football. I know we also respected some players like Peter Ranasinghe, Mahinda Aluviyare, P.D. Sirisena, T.M. Mamidon, M.M. Hashimdeen. We have to keep on going through the start. So but what we have to say is like football, you have to think about the culture in the country, not in Sri Lanka, in overall globally the culture. So I address in my mother tongue to give a better message to the public. අපි ක්‍රීඩාව ගත්තාම ක්‍රීඩාවේ අපිට අපි කියනවා සමහර විට ස්වර්ණම යුගයක් තිබුණා කියලා කියනවා. එහෙම නැත්නම් අපි මීට වඩා ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කරපු අවධියක් තිබුණා කියලා කියනවා. මමත් පාපන්දු ක්‍රීඩකෙක්. මම අවුරුදු 12 ඉඳලා අවුරුදු 35 වෙනකන් නොකොටවා ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක්. අපි අදත් කියනවා අපි පාසල් මට්ටමේ අපි ක්‍රීඩා කරනකොටද සුගතදාස ක්‍රීඩාංගණය පිරි ඉතිරි යන්න ප්‍රේක්ෂකයෝ හිටියා. ඒ හිටියේ මොකද ඒ දවස්වල තිබිච්ච වාතාවරණය වල ඒ දවස්වල ක්‍රීඩාව තුළින් තමයි ප්‍රේක්ෂකයා යම්කිසි වින්දනයක් ලැබුවේ ක්‍රීඩාව තුළින්. එතකොට ක්‍රීඩාවට අමතරව විශේෂ දෙයක් තිබුණේ අද වගේ පරිගණක තිබුණේ නැහැ. අද වගේ ලැප්ටොප් පරිගණක තිබුණෙත් නැහැ. එහෙම නැත්නම් අද කියනවා ස්මාර්ට් ෆෝන් කියලා තියෙනවා. ඒ වගේම ඒ සෑම දෙයක් කිසි දෙයක් තිබුණේ නැහැ. එතකොට ප්‍රේක්ෂකයා ඒ දවස්වල මම තරුණයෙක් හැටියට අපි අත්දැකපු දෙයක් තමයි අපි රේඩියෝ එකේ හැමදාම යන කතාවක් අහලා වින්දනයක් ලබනවා. ඒ පේන්නේ නැති දෙයක් අහලා. ඒ වගේම තමයි අපි ක්‍රීඩා තරඟ බලන්න යනවා. විශේෂයෙන්ම උනේ ක්‍රීඩා තරඟ බලන්න යන එක. ඒක ක්‍රිකට් වෙන්න පුළුවන්, ෆුට්බෝල් වෙන්න පුළුවන්, වෙන මොනවාරි බාස්කට්බෝල්, ඒ වගේ විවිධ වූ ක්‍රීඩා තරඟ බලන්න අපි යනවා. මොකද ඒක තමයි අපිට තිබුණු මානසික තෘප්තියක් ලබන්න තිබුණු ක්‍රමවේදය. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා. අද යන්න ඕනේ. අද ගෙදර ඉඳන්ම මැච් එක බලන්න පුළුවන්. තාක්ෂණය දියුණුවලා තියෙනවා. ඒකින්ද අපිට නිසි ආකාරයෙන් කියන්න බෑ අද ප්‍රේක්ෂකයෝ ඉදෙනෙක් ඉන්නවද කියලා ක්‍රීඩා ගණන් කරන්න පුළුවන්. නමුත් යම් කිසි මට්ටමකට මම එකඟ වෙනවා පාපන්දු ක්‍රීඩාව එදා තිබුණට වැඩිය අද පොඩ්ඩක් එක මේ ප්‍රේක්ෂකයා අතර තියෙන මේ ආකර්ෂණය අඩු වෙලා කියලා. ඒකට විවිධ හේතු තියෙනවා. ඒක ආර්ථික හේතු බලපාලා තියෙනවා. විශේෂයෙන්ම හිතනවා ආර්ථික හේතු බලපාලා තියෙනවා. මොකද මීට වසර
50කට ඉස්සෙල්ලා ගත්තොත් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් මේ තරම් අද වගේ තරඟකාරී ජීවිතයක ගත කරේ නැහැ කවුරුවත්. ඔවුන් සාමාන්‍යයෙන් තමන්ගේ එදිනෙදා රාජකාරිය කරලා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා නිදහසේ හිටපු වාකවානුවක් තමයි මම හිතන්නේ අපේ තාත්තලාගේ නැත්තම් අපි දැන් ඉන්න පරම්පරාවෙන් આવුත් ඒගොල්ලන්ගේ සීයාගලගෙන් කතා කරලා ඇහුවොත් කියන්නේ මේ අපි ඒගොල්ලන් ජීවත් වුණ ක්‍රමවේදය. නමුත් ඒ ක්‍රමවේදය අද වෙනස් වෙලා තියෙනවා. අද වෙන ලෝකයක ඉන්නේ ඉඳගෙන අද මිනිස්සු කාලයත් සමග ලොකු සටනක යෙදෙන. ඒ නිසා උන්ට කාලය මේ මිඩංගු කරන්න බෑ ඉස්සර වගේ. කාලය වටිනවා. ඉතින් ඒක තමයි අද හැම දෙයක්ම මේ මොනවාද වෘත්තීය මට්ටමට ගිහිල්ලා තියෙනෙත් ඒක. ඉස්සර ක්‍රීඩකයෝ වෘත්තීය මට්ටමේ නෙමෙයි. ඉස්සර ක්‍රීඩකයා තමන්ගේ ආසාවට තමන් ක්‍රීඩා කරා. එහෙම නැත්නම් තමන්ට යම්කිසි මානසික මේ බලපෑමකට එහෙම නැත්නම් යම්කිසි ආස්වාදයක් ලබන්න ක්‍රීඩා කරා. එහෙම නැත්නම් සමාජයේ කැපිලා පේන ක්‍රීඩා කරා. නමුත් අද තත්ත්වය ඒක නෙමෙයි. අද ක්‍රීඩා කරනවා නම් ඒක හැමතිස්සෙම මුදලකට යට කරන්න බලනවා. ඒ කියන්නේ ඒකට වටිනාකමක් දෙන්න බලනවා. ඒක ක්‍රීඩකයාගේ වරදක් නෙමෙයි. මොකද අද තියෙන ආර්ථික රටාවත් එක්ක ක්‍රීඩකයෙකුටත් බෑ නිකරුණේ කාලය වැය කරන්න. ඒක තමයි මේ වෙනස. අපි සමහරවල්ලාට ක්‍රීඩකයාට දොස් නගනවා මේ අද ක්‍රීඩකයෝ සල්ලි මතම යැපෙන්න හදනවා කියලා. ඒකේ දෙපැත්තක් තියෙනවා. එකක් ඒ ක්‍රීඩකයාගේ පැත්තෙන් බලන්නත් ඕනේ අපේ සමාජය ගැටෙන විදිහත් බලන්න ඕනේ. ඒ අනුව තමයි මේ දෙක මේ සංසන්දනය කරලා තමයි නිසි ආකාරයෙන් අපි ඒ ගමන යන්න ඕනේ. ඉතින් මොනවා වුණත් මම ප්‍රේක්ෂකයන්ට කියන්නේ ප්‍රේක්ෂකයෝ නමුත් අපේ සමග ඉන්න ඕන. අපේ ඒ වගේම ප්‍රේක්ෂකයා තමයි අපිට ක්‍රීඩකයා ඔසවලා තබන්න පුළුවන්. ක්‍රීඩකයාට ඒ අවස්ථාව ප්‍රේක්ෂකයා ලබා දෙන්නේ සහයෝගය ලබලා දෙන්නේ. ඒ ලාභය තුළින් තමයි මේ පුඩාක්ම අවශ්‍ය වෙනවා අපේ ක්‍රීඩකයන්ව දිරි ගන්නවන්න. දිරි ගන්නලා ඔවුන්ගේ මනස නිසි ආකාරයෙන් මේ ආකර්ෂණය කරන්න මේ අපේ ක්‍රීඩාව හොඳින් 100ක් දායකත්වය දීලා ක්‍රීඩා කරගෙන යන්න කියන මානසිකත්වයට එන්න ඕනේ. අනිත් ප්‍රේක්ෂකයන්ට කියන්න ඕනේ මේ අපි උත්සාහ කරන්නේ හැමතිස්සෙම යහපත් දෙයක් ක්‍රීඩාවට කරන්න. නමුත් ඒ යහපත් දේ කරනකොට සමහර අවස්ථාවල අපිට අපි වැරදි නිගමනයකට එන්න පුළුවන්. වැරදි දෙයක් මොකද අපි හැම මැච් එකක් ගහනකොට ගන්න හැම බෝලෙම ගෝල් එකකට ගහන්නේ. සමහරවිට අපි ඕන් ගෝලුත් ගහනවානේ ෆුට්බෝල් ගහන. ඒ වගේ තමයි සෑම දෙයක්. ඉතින් ඒකින්ද අපි හැම දෙයක්ම ඉතාමත් නියතමානීව වටහාගෙන අපේ මේ ක්‍රීඩාව මොකද මේක තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි සියලු දෙනාම පරිපාලනයේ ඉන්න කෙනාත් ක්‍රීඩකයාත් ප්‍රේක්ෂකයාත් මාධ්‍ය මේ සියලු දෙනාම එක කණ්ඩායමක් හැටියට එක්කහුව වෙලා තමයි අපි මේ ක්‍රීඩාව ඔසවලා තබන්න ඕනේ. එහෙම ඔසවලා එහෙම උත්සාහ කරොත් මම හිතනවා මේක අපිට ඉතාමත් කෙටි කාලෙකින් අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මම කිව්වා වගේ අපි උත්සාහ කරන්නේ ජාතිය කණ්ඩායම දිනන මාවතකට දාන්න. ඒ දිනන මාවතට දැම්මොත් ප්‍රේක්ෂකයන්ට වඩා අපිට ලොකු ලාභයක් ලැබෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒක නිසා අපි කවදාවත් මේ ක්‍රීඩාව පහළට දාන්න උත්සාහ කරනවාවත් එහෙම නැත්නම් අපි ඒකට සහයෝගය දෙන්නේ නැහැ කියනවාවත් ඒක කිසිම දාක ඒ මතේ ඉන්න එපා. මොකද අපි කැමති දිනනවාට. දින්නොත් තමයි ඒකේ ප්‍රතිලාභ අපිට ගන්න පුළුවන්. තරදිලා අපිට ඒ ප්‍රතිලාභය ගන්න බෑ. දින්නොත් විතරයි ගන්න පුළුවන්. ඉතින් දිනනවාට ඒක නිසා වඩාත්ම කැමති පරිපාලනයේ ඉන්න අපි. ඉතින් අපිටත් ඕනේ කණ්ඩායම දිනන්න හොඳින් ක්‍රීඩා කරන්න. අපි ක්‍රීඩකයන්ට කියන්නේත් ඒකයි. ඔයගොල්ලන් පූර්ණ අවධානය යොමු කරලා දායකත්වය දෙන්න. මොකද මම ගොඩාක් අපේ තරුණ ක්‍රීඩකයන්ට කියලා තියෙන ජීවිතයේ ක්‍රීඩාව විතරක් නෙමෙයි ඕනම දෙයකින් කිසිම දෙයක් නිකන් ලබා ගන්න බෑ. තමන් කැප කරලා දුක් මහන්සි වෙලා වුණොත් තමයි ඒක ලබා ගන්න පුළුවන්. ඒ ගොඩාක් උදාහරණ දීලා තියෙනවා. ඒ වෙනුවෙන් අපේ ක්‍රීඩකයන්ට ජීවිතය කොහොමද ජය ගන්න පුළුවන් කියලා. ඉතින් මම සියලු දෙනාටම පළමුව ස්තුතිවන්ත වෙනවා අපත් සමග
අපගේ ප්‍රේක්ෂකයන් සියලු දෙනාම රැඳී ඉන්නවට අපිට ඒක ලොකු ධෛර්යයක් උද්‍යෝගයක් ලබා දෙනවා. ඉතින් ඉදිරියටත් ඔබගේ සහයෝගය අපේ ක්‍රීඩකයාට ලබා දෙන්න, ක්‍රීඩාවට ලබා දෙන්න. මම හිතනවා අපිට ඒකෙන් ලොකු පන්නරයක්, අස්වැසිල්ලක් සහ හොඳ අනාගතයක් දකින්න පුළුවන් කියලා. රාහුල්, ප්ලේයර්ස්ලට තමන්ගේ ක්‍රීඩාව ලොකු ආභරණයක්. ඒ වගේම ප්ලේයර්ස්ලට ප්‍රේක්ෂකයෝ කියන්නේ ලොකු ආභරණයක්. එහෙනම් ප්‍රවීණ කිව්වා වගේ අර ෆුට්බෝල් වල අර සේයින් එක තියෙනවා ෆෑන්ස්ලා තමයි ටීම් එකේ 12 man. ඒගොල්ලන් දෙන සපෝට් එක අනුතුර තමයි ටීම් එක සක්සස් වෙන්නේ. දැන් ඒ කියන්නේ ෆෑන්ස්ලා ටීම් එකේ පිටිපස්සේ ඇවිල්ලා ඒගොල්ලන් පුෂ් කරලා සපෝට් එක දෙනකොට තමයි අර සක්සස්ෆුල් වෙන්නේ. ඒ කියන්නේ ඉක්මනින් මේ ඔක්කොම වෙන්නේ ෆෑන්ස්ලා හැටියට තමයි. ඔය ඉතින් ක්‍රීඩකයින්ට ආභරණ තමයි ප්‍රේක්ෂකයෝ කියන්නේ. ඉතින් මේ ප්‍රේක්ෂකයින්ට කියන්න තියෙන්නේ අපේ ක්‍රීඩකයන් එක්ක හැමදාම රැඳී සිටින්න. මොකද ඕගොල්ලෝ තමයි ක්‍රීඩකයන්ගේ එකම හයිය. නේද රාහුල්? ඒක නිසා අපේ ක්‍රීඩකයොත් එක්ක මේ ප්‍රේක්ෂක සියලු දෙනාම රැඳී සිටින්න. හරියට හරි ප්‍රවීණ. So that will be all from us here at Football Sri Lanka TV for today. Thank you very much for joining us. Thank you very much, Mr. Anur De Silva, for your time. Thank you all. We hope this discussion will help you all understand the situation of football a little better. So stay tuned to Football Sri Lanka TV. Subscribe to us. We have more exciting content coming up in the future. That will be all. Thank you.